ආයිබෝවන් සුබ දවසක්. ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා SL Master Maths YouTube නාලිකාවට. මම අද ආවේ පුංචි ඔයාලා වෙනුවෙන් 8 වසර පුංචි දූල පුතාලට අමාරුයි කියන වර්ගමූලය මාතෘකාවට අදාළ වීඩියෝ එකක් අරගෙන තමයි මම අද ඔයගොල්ලෝ වෙනුවෙන් ආවේ. අපි බලමු ඇත්තට මේ වර්ගමූලය මාතෘකාව අමාරුද? කොහොමද ඒකේ ගණන් හදන්නේ? මොනවද ඒකේ තියෙන්නේ කියලා. අපි බලමු. අපි යන් අපේ වීඩියෝ එකට. හරි. අපි කතා කරන්නේ වර්ගමූලය ගැන. වර්ගමූලය ගැන කතා කරනකොට අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. අපි සංඛ්‍යා පාඩමේදී වර්ග සංඛ්‍යා ගැන කතා වෙනවා. වර්ග සංඛ්‍යාවක් කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවකට එහෙම නැත්නම් හතරස් සංඛ්‍යාවකට වර්ග සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන් සංඛ්‍යාවක්. ඕනෑම සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ කරාම අපිට වර්ග සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන්. මම මෙතන ලියලා තියෙනවා වර්ග සංඛ්‍යා පළවෙනි එකේ ඉඳන් 15 වෙනි වර්ග සංඛ්‍යාව වෙනකන් 225 වෙනකම්. මෙතන ලියලා තියෙන වර්ග සංඛ්‍යා එක් වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතරක් 4 16යි. ඒ වගේ 15 සරක් 15 225 වෙනකම් වර්ග සංඛ්‍යා ටික මම මෙතන ලියාගෙන තියෙනවා. හොඳට මතක තියාගන්න වර්ග සංඛ්‍යාවක් අපි ගන්නේ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරාම අපිට මෙතනට වැදගත්ම වෙන්නේ වර්ග සංඛ්‍යා. අපි කතා කරන්නේ සංඛ්‍යාවක වර්ගමූලය ගැන. වර්ගමූලය කියන එක අපිට වර්ගමූලයේ ලකුණක් තියෙනවා. මෙන්න මේ ලකුණෙන් තමයි අපි වර්ගමූලය කියන එක තේරුම් ගන්න. සංඛ්‍යාවක වර්ගමූලය. එතකොට වර්ගමූලය හොයාගන්න නම් අපි මුලින් වර්ග සංඛ්‍යා දැනගෙන ඉන්න ඕන. වර්ග සංඛ්‍යාවක් හැදෙන විදිය දැනගෙන ඉන්න ඕන. අපි දැන් කතා කරේ වර්ග සංඛ්‍යාවක් හැදෙන විදිය. වර්ග සංඛ්‍යාවක් හැදෙන සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරාම. ඒකට මෙතන වර්ග සංඛ්‍යා තියෙනවා. තව විදිහක් තියෙනවා. වර්ග සංඛ්‍යාවක් හැදෙනවා අපි ළඟ තියෙනවා ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යාව අපි සංඛ්‍යා පාඩමේ කතා කරා. ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන සංඛ්‍යා. එතකොට මෙන්න මේ ඔත්තේ සංඛ්‍යා එකේ ඉඳන් ඔත්තේ සංඛ්‍යා පිළිවෙලට එකතු කරාම අපිට වර්ග සංඛ්‍යා හැදෙනවා. මම ඔයගලන්ට තේරුම් කරලා දෙන්නම්. මම මෙතන යටින් ලියලා තේරුම් කරලා දෙන්නම්. පළවෙනි ඔත්තේ සංඛ්‍යාව තමයි අපේ පළවෙනි වර්ග සංඛ්‍යාව වෙන්නේ. මෙතන තියෙන 1. පළවෙනි ඔත්තේ සංඛ්‍යාව 1. ඒක තමයි අපේ පළවෙනි වර්ග සංඛ්‍යාව වෙන්නේ. පළවෙනි ඔත්තේ සංඛ්‍යා දෙක එකතු කරාම 1 එකතු කිරීම 3. මේ තියෙන්නේ පළවෙනි ඔත්තේ සංඛ්‍යා දෙක. මේ දෙක එකතු කරාම අපිට හම්බ වෙනවා 4යි. 4 කියන්නේ දෙවනි වර්ග සංඛ්‍යාව. හරිද? එතකොට පළවෙනි ඉලක්කම් පළවෙනි ඔත්තේ සංඛ්‍යා දෙක එකතු කරාම අපිට දෙවනි වර්ග සංඛ්‍යාව හම්බ වෙනවා. පළවෙනි ඔත්තේ සංඛ්‍යා 3 එකතු කරොත් අපිට හැදෙනවා තුන්වෙනි වර්ග සංඛ්‍යාව. එතකොට ඔන්න ඔයගලන්ට මෙතන රටාවක් තියෙනවා කියලා මතක් වෙනවා, පොළොවට දැනෙනවා ඒක අපිට. පළවෙනි ඔත්තේ සංඛ්‍යාව තමයි පළවෙනි වර්ග සංඛ්‍යාව වෙන්නේ. පළවෙනි ඔත්තේ සංඛ්‍යා දෙක එකතු කරාම තමයි අපිට දෙවෙනි වර්ග සංඛ්‍යාව හම්බ වෙන්නේ. පළවෙනි ඔත්තේ සංඛ්‍යා 3 එකතු කරාම තමයි අපිට තුන්වෙනි වර්ග සංඛ්‍යාව හම්බ වෙන්නේ. එතකොට පළවෙනි ඔත්තේ සංඛ්‍යා 4 එකතු කරොත් 1 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 7යි. අපිට හම්බ වෙනවා 16යි. ඒ කියන්නේ 4 වෙනි ඔත්තේ සංඛ්‍යාව. එතකොට ඔන්න පළවෙනි ඔත්තේ සංඛ්‍යාවෙන් අපිට පළවෙනි වර්ග සංඛ්‍යාව, පළවෙනි ඔත්තේ සංඛ්‍යා දෙකෙන් අපිට දෙවෙනි වර්ග සංඛ්‍යාව, පළවෙනි ඔත්තේ සංඛ්‍යා 3ෙන් අපිට තුන්වෙනි වර්ග සංඛ්‍යාව, පළවෙනි ඔත්තේ සංඛ්‍යා 4ෙන් අපිට හතරවෙනි වර්ග සංඛ්‍යාව හම්බ වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට පළවෙනි ඔත්තේ සංඛ්‍යා 5 එකතු කරාම පස්වෙනි වර්ග සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. පළවෙනි ඔත්තේ සංඛ්‍යා 10 එකතු කරාම 10 වෙනි ඔත්තේ සංඛ්‍යාව 10 වෙනි වර්ග සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හරිනේ? එතකොට ඔන්න වර්ග සංඛ්‍යාව හොයාගන්න පුළුවන් එකක් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ කරාම අපිට ඒ වර්ග සංඛ්‍යාව හම්බ වෙනවා. ඔයාට ඕන 10 වෙනි වර්ග සංඛ්‍යාව නම් 10 10ෙන් ගුණ කරාම අපිට 10 වෙනි වර්ග සංඛ්‍යාව හම්බ වෙනවා. ඒ වගේම ඔත්තේ සංඛ්‍යා පිළිවෙලට එකතු කරාම අපිට වර්ග සංඛ්‍යා හම්බ වෙනවා. ඔයාට ඕන 6 වෙනි ඔත්තේ සංඛ්‍යාව 6 වෙනි වර්ග සංඛ්‍යාව නම් පළවෙනි ඔත්තේ සංඛ්‍යා 6 එකතු කරා නම් අපිට 6 වෙනි වර්ග සංඛ්‍යාව හම්බ වෙනවා. එතකොට දැන් අපි කතා කරේ වර්ග සංඛ්‍යා ගැන. දැන් අපි කතා කරනවා එතකොට මෙන්න මේ වර්ග සංඛ්‍යාවකට තමයි අපි කියන්නේ පූර්ණ වර්ගයක් කියලා. මතක තියාගන්න මේවා පූර්ණ වර්ග. එතකොට මේ පේලියෙන් තියෙන්නේ පූර්ණ වර්ග. අපි දැන් කතා කරනවා
පූර්ණ වර්ගයක මොන වගේ ගුණාංගද තියෙන්න ඕන කියලා. හරිද? අපි යම් පූර්ණ වර්ග සංඛ්‍යාවක තියෙන්න ඕන ගුණාංග ගැන කතා කරන්නේ. හරි පුංචි දුවේ පුතේ අපි මෙතනදී අපි මුලින්ම දැනගන්න ඕන පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම ගැන. ඒක තමයි අපිට වැදගත්ම දේ වෙන මේ පාඩමේ. ඊටාම වැදගත් පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානීය ඉලක්කම. එතකොට මම මෙතන තියෙන වර්ග සංඛ්‍යා ටිකේ එක ස්ථානීය ඉලක්කම ලියනවා. බලන්න මෙතන එක ස්ථානයේ 1යි, මෙතන 4යි, 9යි, මෙතන එක ස්ථානයේ 6යි, මෙයා 5යි, 6යි, 9යි, 4යි, 1යි, බිඳුවයි. මේ පැත්තේ 1යි, 4යි, 9යි, 6යි, 5යි. එතකොට දැන් මෙතන තියෙන්නේ පිළිවෙලින් අපිට 1 ඉඳන් 15 වෙනකන් තියෙන වර්ග සංඛ්‍යා ටික. ඒත් මේ අතරමැද මුකුත් නැහැ. එතකොට 1 ඉඳන් 15 වෙනකන් වර්ග සංඛ්‍යා ටික තියෙනවා. මේවායේ එක ස්ථානීය ඉලක්කම තියෙනවා. මම මේ ටික පිළිවෙලට ලියා ගන්නවා. එක ස්ථානීය ඉලක්කම අපිට හම්බ වෙනවා පොඩිම ඉලක්කම බිඳුව. බිඳුව ඊට පස්සේ 1 අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ 4. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 5, 6. ඊට පස්සේ අපිට හම්බ වෙනවා 9. තේරුණාද? මෙන්න අපිට හම්බ වෙන එක ස්ථානීය ඉලක්කම. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මොකක් හරි සංඛ්‍යාවක විශාල සංඛ්‍යාවක එක ස්ථානයට 0, 1, 4, 5, 6, 9 මෙන්න මේ ඉලක්කම් 6න් එකක් තියෙනවා නම් ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනව නෙමෙයි. ඒක අනිවාර්යෙන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ. වෙන්න පුළුවන්. ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ මේ ඉලක්කම් අගට තිබුණා කියලා. මොකද 1 11 අගට 1 තියෙන්නේ. ඒකට 11 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. මෙතන අපි 11 හම්බුන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න ඕන මේවා තිබුණොත් ඒක පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනව නෙමෙයි. පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එතකොට මෙතන නැති ඉලක්කම්. අපි මෙතන නැහැ 2, 3, 4, 5, 6, 7 නෑ 8. මෙන්න මේ ඉලක්කම් 4. එතකොට මොකක් හරි සංඛ්‍යාවක අගට මෙන්න මේ ඉලක්කම් 4න් එකක් තියෙනවා නම් ඒක කවදාවත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් වෙන්නේ නැහැ. මේ ටික තිබුණොත් වෙන්නෙම නැහැ. හරිද? මේ ටික තිබුණොත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනව නෙමෙයි. හොඳට මතක තියාගන්න. පුංචි ඔයාලා මෙන්න මේක තමයි වරද්දන්නේ. හරිද? මේ ඉලක්කම් ටික තිබුණොත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්නේ නැහැ. මේ ඉලක්කම් ටික තිබුණොත් වෙන්නෙම නැහැ. හරිද? මේ ඉලක්කම් ටික තිබුණොත් කවදාවත් එයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු සංඛ්‍යාවක පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්නේ කොහොමද කියලා. වර්ගමූලය හොයාගන්නේ කොහොමද කියලා. අපි කතා කරමු තවත් මෙතන තියෙන දසස්ථානය එක ස්ථානයේ ලක්ෂණ මොනවාද කියලා. බලමු අපි මොනවාද මේ ලක්ෂණ කියලා. හරි අපි දැන් කතා කරන්නේ සංඛ්‍යාවක වර්ගමූලය ගැන. එතකොට වර්ගමූලය කියන මම කලින් වල ලියලා පෙන්නුවා වර්ගමූල ලකුණ. එතකොට මම මෙන්න මේ වර්ග සංඛ්‍යා ටිකම යොදා ගන්නවා ඕගොල්ලන්ට මේ වර්ගමූලය කියන එක කියා දෙන්න. එතකොට මම මේ හැම සංඛ්‍යාවකම වර්ගමූල ලකුණ දානවා. 1 වර්ගමූල ලකුණ දානවා මම 4, 9, 16, 25, 36, 49, 64, 81, 100. මම වර්ගමූල ලකුණ දැම්මා. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන 1 වර්ගමූල 1. මෙතන 1 හැදෙන්නේ 1 1න් වැඩි කරාම එහෙනම් මෙයාගේ වර්ගමූලය 1යි. මෙතන 4 හැදෙන්නේ 2 2න් වැඩි කරාමනේ. එහෙනම් මෙයාගේ වර්ගමූලය 2යි. එහෙනම් 9 වර්ගමූලය වෙන්නේ 3යි. 16 වර්ගමූලය 4යි. 25 වර්ගමූලය 5යි. පේනවනේ? එතකොට මේ වර්ග සංඛ්‍යාව හැදිලා තියෙන්නේ 5ව 2ක් ගුණ වෙලා. එහෙනම් එයාගේ වර්ගමූලය 5යි. 6ව 2ක් ගුණ වෙලාම 36යි වර්ගමූලය 6යි. එහෙනම් 49 7යි, 64 8යි, 81 9යි, 100 වර්ගමූලය 10යි වෙන්නේ. එහෙනම් මම එහා පැත්තෙත් එහෙමම ලියනවා.
121 වර්ගමූලය 11යි. 144 වර්ගමූලය 12යි. 169 වර්ගමූලය 13යි. 196 14යි. 225 වර්ගමූලය 15යි. මතක තියාගන්න සංඛ්‍යාවක වර්ගමූලය. මේ පොඩි සංඛ්‍යා. මේ කුඩා සංඛ්‍යා. මේවායේ වර්ගමූලය ඔයා මතක තියාගන්න ඕන. 15 225 හැදෙන්නේ 15 15න් ගුණ කරාම ඊළඟ වර්ගමූලය වෙන්නේ 15යි. එතකොට මේ තියෙන්නේ අපි දන්න අපේ පොඩිම වර්ග සංඛ්‍යාවල වර්ගමූලය හොයාගන්න විදිහ. තව ක්‍රමයක් තියෙනවා අපිට මේක හොයාගන්න. ඒකට අපිට ඕන වෙනවා ප්‍රථමක සංඛ්‍යා. ඒ කියන්නේ අපි හොයන්නේ ප්‍රථමක සාධක භාවිතයෙන් සංඛ්‍යාවක වර්ගමූලය හොයන විදිහ. අපි කතා කරමු ප්‍රථමක සංඛ්‍යා මතක් කරගෙන අපි යමු ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන්න. හරි. පුංචි ඔයාලා දන්නවා මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ කියලා? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ අපි සංඛ්‍යා පාඩුවේදී කතා කරලා තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙනවා. නැත්තම් එම සංඛ්‍යාවෙනුත් එකෙනුත් විතරක් බෙදෙන ඒවා. මම ප්‍රථමක සංඛ්‍යා ටික ලියා ගන්න උඩින් අපි දන්න ප්‍රථමක සංඛ්‍යා. අපේ ප්‍රථමක සංඛ්‍යා තියෙනවා 2 අපේ පොඩිම ප්‍රථමක සංඛ්‍යාව. ඒක තමයි එකම ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2. ඊට පස්සේ 3 5 7 11 13 මේ ප්‍රථමක සංඛ්‍යා කිහිපයක් මම ලිව්වේ. හරිද? අපි දැන් යන්නේ සංඛ්‍යාවක වර්ගමූලය ප්‍රථමක සාධක භාවිතයෙන් හොයන්න. මම ගන්න ඔයගලන්ට පොඩිම සංඛ්‍යාවක් තියෙනවා. අපි ගන්නවා 36. 36. මම අහනවා 36 වර්ගමූලය මොකක්ද කියලා. අපි දන්නවා 36 වර්ගමූලය 6යි කියලා. නමුත් අපි කරන්නේ මෙතන ප්‍රථමක සාධක භාවිතයෙන් හොයනවා. මේක හොයනකොට පුතේ අපි මුලින්ම මේ 36 බෙදනවා අපේ කුඩාම ප්‍රථමක සංඛ්‍යාවෙන්. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2. එතකොට අපිට මේක දෙකෙන් බෙදන්න පුළුවන්. මම මේක මේ අතට බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදනවා 3ට 2 ඒවා 1යි, දෙවරක් 1 2යි, එකක් ඉතිරි. ඊනම් 16ට 2 ඒවා 8යි. ඔන්න 36 දෙකෙන් බෙදුවම අපිට 18යි. 18යි. මම මේක ආයි දෙකෙන් බෙදනවා. 18යි දෙකෙන් බෙදුවා මට හම්බ වෙනවා 18ට 2 ඒවා 9යි. 9 ආයි දෙකෙන් බෙදෙන්නේ නැහැ. මම ඒක 3ෙන් බෙදන්නේ. 3යි 3 ආයි 3ෙන් බෙදෙනවා 1යි. හරි දැන් අපි බෙදලා ඉවරයි. දැන් අපි 36 බෙදුවා ප්‍රථමක සාධක වලින් ප්‍රථමක සංඛ්‍යා වලින්. එතකොට අපිට හම්බුණා මෙන්න මේ විදිහට. එතකොට මම මෙන්න මේ ටික ලියනවා. 36 හැදෙන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3යි. හරිද? එතකොට මම වැඩි කරලා බලනවා. දෙවරක් 2 4යි 4ක් 3 12යි 12 වරක් 3 36යි. එතකොට අපි ප්‍රථමක සාධක වලින් මේකේ වර්ගමූලය හොයනකොට මෙන්න මේ එන ප්‍රථමක සාධක ටික අපි සමාන ගොඩවල් දෙකකට වෙන් කරනවා. දැන් මෙතන සමානව තියෙන්නේ මේ දෙකේ ඉලක්කම් දෙකකුයි තුනේ ඉලක්කම් දෙකකුයි. මම මේක සමාන ගොඩවල් දෙකකට වෙන් කරනවා. දෙකේ ඒවා 1යි තුනේ ඒවා 1යි. මේ පැත්තේ දෙකේ ඒවා 1යි තුනේ ඒවා 1යි. මේ විදිහට සමාන ගොඩවල් දෙකකට වෙන් කරා. එතකොට ඕගලන්ට පේනවා මම මෙතන වැඩි කරනවා දෙවරක් 3 6යි. මම වරහනේ වැඩි කිරීම දානවා දෙවරක් 3 6යි. ඕගලන්ට පේනවා 6 වැඩි කිරීම 6 තමයි 36 වෙලා තියෙන්නේ. 6 වැඩි කිරීම 6 36 වෙනවා නම් අපි දන්නවා පුතේ 36 වර්ගමූලය වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් 6ම තමයි. එතකොට ඔන්න දැන් අපි ප්‍රථමක සාධක භාවිතයෙන් 36 වර්ගමූලය හෙව්වා. එතකොට අපි යම් තව ලොකු සංඛ්‍යාවකට ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන්න පුළුවන්. හරි පුතේ. ඊට පස්සේ මම තෝරගන්න සංඛ්‍යාව තමයි 900. ලොකු සංඛ්‍යාවක්. අපි හොයනවා 900 වර්ගමූලය. 900 වර්ගමූලය. එහෙනම් 900 වර්ගමූලය හොයන්නේ අපි ප්‍රථමක සාධක භාවිතයෙන්. එහෙනම් මම මේ 900 බෙදනවා අපේ ප්‍රථමක සංඛ්‍යාව වලින්. 900. මම මේක බෙදනවා දෙකෙන්. එතකොට 9ට 2 ඒවා 4යි. දෙවරක් 4 8යි. එකක් ඉතිරි වෙනවා. 10ට 2 ඒවා 5යි. බිඳුව එහෙමම දානවා. මම මේක නැවත දෙකෙන් බෙදනවා. 4ට 2 ඒවා 2යි. 5ට 2 ඒවා 2යි. එකක් ඉතිරි 10ට 2 ඒවා 5යි. මේක බෙදෙන්නේ 3ෙන්. මම 3ෙන් බෙදන දෙකට නෑ. 22ට 3 ඒවා 7යි. 3 වරක් 7 21යි. එකක් ඉතිරි නම් 15ට 3 වරක් 5යි. මේක ආයි 3ෙන් බෙදෙනවා. 75ට 3 ඒවා 7ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. එකක් ඉතිරි 15ට 3 ඒවා 5යි. 25 මේක 3ෙන් බෙදෙන්නේ නෑ. එහෙනම් මේක බෙදෙන්නේ අපේ ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවෙන්. ඒක 5. 5ෙන් බෙදුවම 25ට 5 ඒවා 5යි.
එහෙනම් මේක නැවත 5න් බෙදුවම අපිට උත්තරේ එනවා 1යි. හරි. දැන් අපි 900 බෙදලා ඉවරයි. දැන් අපි 900 කලින් වගේ ලියලා සමාන කොටවල් දෙකකට වෙන් කරගමු. එහෙනම් 900 සමානයි මම ලියනවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 වැඩි කිරීම 5යි. ඔන්න අපිට හැම જાතියෙම 2 ගානේ හම්බ වෙලා තියෙනවා. එහෙනම් මම හැම එකකින්ම 1 ගානේ වෙන්න මේක සමාන කොටවල් දෙකකට වෙන් කරනවා. මම ලියනවා 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5යි. අනිත් පැත්තේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5යි. අපි වෙන දැන් සමාන කොටවල් දෙකකට වෙන් කරා. මම දැන් මේක ගුණ කරලා ලියනවා. 2 වරක් 3 6යි 6 වරක් 5 30යි. වැඩි කිරීම 2 වරක් 3 6යි 6 වරක් 5 30යි. ඔන්න අපිට හම්බ වෙනවා පුතේ 30 30න් වැඩි කරාමයි 900 හම්බ වෙන්නේ කියලා. එහෙනම් අපි දන්නවා 900 වර්ගමූලය දැන් කීයද 30යි කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පූර්ණ වර්ග කියන සංඛ්‍යාවල වර්ගමූලය හොයාගන්න ප්‍රථමක සාධක භාවිතයෙන්. හරිද? ප්‍රථමක සාධක භාවිතයෙන් මේකට බෙදලා සමාන කොටවල් දෙකකට වෙන් කරගෙන අපිට පුළුවන් ඕනම පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ප්‍රථමක සාධක භාවිතයෙන් හොයාගන්න. හරි. අපි යන්නේ අපේ ඊළඟ ක්‍රමයට. කොහොමද? අපිට තව ක්‍රම තියෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය හොයාගන්න විදිය. අපි යමු ඊළඟ ක්‍රමයට. කොහොමද පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්නේ කියලා. හරි. බලන්න මම ලියලා තියෙනවා පූර්ණ වර්ග සංඛ්‍යා සහ ඒ වගේ වර්ගමූලය. එතකොට මම මෙතන ලියලා තියෙනවා 144 වෙනකන් ඒවැයි වර්ගමූල ටික මම ලියලා තියෙනවා. මේ පැත්තේ මම ලියලා තියෙනවා 169 ඉඳන් 484 වෙනකන්. 484 වර්ගමූලයේ 22යි. මම හැම එකම 22 වර්ගමූල ටික ලියලා තියෙනවා. ඔයාලන්ට පේනවා මම මේක ලියලා තියෙනවා. මම මේ පැත්තේ ලියලා තියෙනවා පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය මෙතන තියෙනවා. මම මෙතන ලියලා තියෙනවා වර්ගමූලයේ එක ස්ථානය. හරිද? අපි පොඩි අදහසක් ගන්නයි යන්නේ. බලන්න මම ඔයාලන්ට කියා දෙන්නම්. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය. මේ තියෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව. අපි දන්නවා අපිට පූර්ණ වර්ග සංඛ්‍යාවල හම්බෙච්ච එක ස්ථාන. මම මෙතනින් දාලා අදහසක් ගන්න. මම ලියනවා පූර්ණ වර්ග සංඛ්‍යාවල එක ස්ථාන අපිට හම්බුණා. 1 අපිට හම්බ වෙනවා එක ස්ථානීය විදියට. 4 හම්බ වෙනවා. 5 6 අපිට හම්බුණා. ඊට පස්සේ අපිට 9 හම්බුණා. ඊට පස්සේ අපිට බිංදුව හම්බුණා. පූර්ණ වර්ග සංඛ්‍යාවල එක ස්ථානයේ අපි කිව්වා 1 4 5 6 9 බිංදුව තියෙනවා නම් ඒවා පූර්ණ වර්ග වෙන්න පුළුවන්. විය හැකි. අනිවාර්ය නෑ. විය හැකි වෙන්න පුළුවන් කියලා අපි කිව්වා. මෙන්න මේ සංඛ්‍යා ටික අපි තියෙනවා දැන්. එතකොට අපි බලනවා වර්ගමූලයේ එක ස්ථානය. මම බලනවා පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ එක වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ ඉලක්කම මොකක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මම බලමු මෙතන එක තියෙන වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ එක වෙන්නම පුළුවන්. ඊට පස්සේ නැවත අපිට එක හම්බ වෙලා තියෙනවා. එක තියෙනවා නම් අනිවාර්යෙන් එකම තමයි. මෙතනත් අපිට එක තියෙනවා. මෙන්න මෙතන එක තියෙන වෙලාවක අපිට 9 හම්බ වෙලා තියෙනවා. හරිද? මෙතනත් එක තියෙන වෙලාවක 9 හම්බ වෙලා තියෙනවා. එහෙනම් පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ එක වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානය එක හෝ 9 වෙන්න පුළුවන්. මෙතන අපිට තියෙනවා එක තියෙනවා නම් එක, මෙතන එක තියෙනකොට 9, එක තියෙනකොට එක, මෙතන එක තියෙනකොට 9. තේරුණාද? එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ එක වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානය එක හෝ 9 වෙන්න පුළුවන්. එක හෝ 9 වෙනවා. අනිවාර්යෙන් එක හෝ 9 තමයි වෙන්නේ. ඊට පස්සේ 4 තියෙන වෙලාවක. එතකොට එක ස්ථානයේ 4 තියෙන වෙලාවක අන්න එයාගේ අපිට හම්බ වෙන වර්ගමූලයේ එක ස්ථානය කීයයි කියලාද? 2යි කියලා. එහෙනම් මම මෙතනින් ලියනවා 4 තියෙන වෙලාවක 2යි. ඊට පස්සේ තව තියෙනවා අපි බලනවා මෙන්න 4. එයාගේ එක ස්ථානය එයාගේ වර්ගමූලය 8යි. තේරුණාද? එතකොට පූර්ණ වර්ග සංඛ්‍යාවේ 4 වෙච්ච වෙලාවක 8 එන්නත් පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 4 වෙච්ච වෙලාවක 8 එන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලනවා 5 වෙච්ච වෙලාවක පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 5 වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ 5යි. තව බලනවා
ඊට පස්සේ මෙතන අපිටම තියෙනවා 225ත් එක ස්ථානය 5යි. එහෙනම් එක ස්ථාන පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 5 වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානයක් අනිවාර්යෙන් 5 වෙන්නම ඕන. ඊට පස්සේ 6 තියෙන වෙලාවක මෙන්න තියෙනවා 16 පූර්ණ වර්ගයේ එක ස්ථානයේ 6 නම් එයාගේ සංඛ්‍යාව 4 වෙන්න පුළුවන්. 4. ඊට පස්සේ අපි තව බලමු. එතකොට හරි 36 වෙන්නේ එක ස්ථානයේ 6යි. පූර්ණ වර්ගමූලය. එහෙනම් 6 වෙන්නත් පුළුවන්. තව බලමු. ඊට පස්සේ 4 මෙතන 6. ඉන්නේ යාගේ 4යි. ආයි හරි. එතකොට ඔන්න පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 6 වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානය 4 හෝ 6 වෙන්න පුළුවන්. හරිද? හොඳට තේරුම් ගන්න. අපිට මේකෙන් ලොකු වැඩ කොටසක් කරන්න තියෙන්නේ. ලොකු වැඩ කොටසක්. ඒ හින්දා හරියට තේරුම් ගන්න. අපි බලනවා ඊට පස්සේ 9 වෙච්ච වෙලාවක මෙන්න තියෙන 9. 49 එක ස්ථානයේ 9 වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ 7 වෙන්න පුළුවන්ලු. 7. දැන් තව බලමු. තව තියෙනවා ඊට පස්සේ මෙන්න 9 169 එක ස්ථානයේ 9යි. එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ 3යි. එහෙනම් 3 වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න ඒතර ඒකත් හරි. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 9 නම් අනිවාර්යෙන් එයාගේ වර්ගමූලයේ එක ස්ථානය 7 හෝ 9 වෙන්න ඕන. ඊට පස්සේ බිඳුව තියෙන වෙලාවට අපි දන්නවා මෙන්න මෙතන බිඳුව තියෙන්නේ එයාගේ එක ස්ථානීය බිඳුවයි. ඊට පස්සේ තව බිඳුව තියෙන හැම වෙලාවකම එයාගේ එක ස්ථානීය බිඳුවයි. ඔන්න දැන් අපිට ආවා ඊටමත් වැදගත් chart එකක්. වගුවක්. එතකොට මේකේ අපිට හමු වෙනවා පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය අපිට හම්බ වුණා කලින්. දැන් අපිට හම්බුණා ඒකේ වර්ගමූලයේ එක ස්ථානය. ඒකට හොඳට මතක තියාගන්න පුංචි දුවේ පුතේ. ඔයාට මේ වගුව වැදගත් වෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ එක තියෙන වෙලාවක එයාගේ වර්ගමූලයට අයත් සංඛ්‍යාවේ එක ස්ථානය 1 හෝ 9 වෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය 4 වෙන අවස්ථාවක එයාගේ වර්ගමූලයේ සංඛ්‍යාවේ එක ස්ථානය 2 හෝ 8 වෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය 5 වෙන වෙලාවක 5 වුණාම එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ අග ඉලක්කම 5 වෙන්නම ඕන. ඊට පස්සේ පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ 6 වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ 4 හෝ නැත්නම් 6 වෙන්න ඕන. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ 9 වුණොත් එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ 7 හෝ 3 වෙනවා. අවසානයේට ඒක බිඳුව වුණොත් පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානය බිඳුව වුණොත් අනිවාර්යෙන් එයාගේ වර්ගමූලයේ එක ස්ථානීය බිඳුව වෙන්න ඕන. මෙන්න මේ වගුව අපිට ඊටාම වැදගත්. අපිට ඊළඟ ක්‍රමයට යන්න කොහොමද අපි සංඛ්‍යාවක පූර්ණ වර්ගයක වර්ගමූලය හොයාගන්නේ කියලා. අපි බලමු කොහොමද මේ වගුව පාවිච්චි කරලා අපි ඒක හොයාගන්නේ කියලා. හරි පුංචි යාළුවනේ. දැන් අපි බලමු කොහොමද අපි මේ හොයාගත්ත chart එකකින් අපි පුරවගත්ත හදාගත්ත chart එකකින් කොහොමද අපි සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නේ කියලා. අපි පාවිච්චි කරමු ඉලක්කම් 3කින් හැදිච්ච සංඛ්‍යාවක්. මම ගන්නවා ලේසිම සංඛ්‍යාවක්. අපි දන්න දෙයක් 100. අපි හොයන්න යන්නේ 100 වර්ගමූලය. මේ 100 වර්ගමූලය හොයනකොට අපිට වැදගත්ම වෙන ඉලක්කම් දෙක තමයි මෙයාගේ එක ස්ථානය සහ සිය ස්ථානය. අපිට දස ස්ථානය ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. අපිට එක ස්ථානය සහ සිය ස්ථානය තමයි වැදගත් වෙන්නේ. අපි එහෙනම් මේකේ වර්ගමූලය හොයන්න යන්නේ. මේකේ වර්ගමූලය අපි දන්නවා. අපි මුලින්ම බලන්නේ එක ස්ථානය දිහා. මෙයාගේ එක ස්ථානය දිහා. මෙයාගේ එක ස්ථානීය බිඳුවයි. ඉතින් අපි බලනවා අපේ chart එකෙන් එක ස්ථානීය බිඳුව වුණොත් ඒ සංඛ්‍යාවේ වර්ගමූලයේ එක ස්ථානයක් අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕන. එහෙනම් මම මෙතනින් දානවා එයාගේ එක ස්ථානීය වර්ගමූලයේ එක ස්ථානීය බිඳුවයි. හරිද? අපි බැලුවේ අපේ සංඛ්‍යාව පූර්ණ වර්ගයක් වෙන සංඛ්‍යාවක්. ඒකේ එක ස්ථානයේ තියෙන බිඳුව. එහෙනම් අපේ chart එකේ අපි බලන එක ස්ථානීය බිඳුව නම් එයාගේ වර්ගමූලයේ එක ස්ථානයක් බිඳුව වෙන්න ඕන. අපිට ඒක හම්බුණා. එහෙනම් මම මෙතන බිඳුව දානවා. දැන් අපි බලන්න සිය ස්ථානීය දිහා. මේ සිය ස්ථානීය අපි බලනවා සිය ස්ථානීය පූර්ණ වර්ගයක්ද කියලා. සිය ස්ථානයේ ඉලක්කම පූර්ණ වර්ගයක්ද? ඔව්. සිය ස්ථානයේ 1. 1 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් 1 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් අපි බලන්න ඕන මෙන්න මේ එකේ
වර්ගමූලය කීයද කියලා. අපි දන්නවා එකේ වර්ගමූලය 1යි. එහෙනම් අපි ඒක දානවා මෙතනට. 1යි. එහෙනම් අපිට හම්බ වෙනවා 100 වර්ගමූලය 10යි කියලා. 100 වර්ගමූලය 10යි. ඔන්න මම නැවත පැහැදිලි කරනවා මම ඒක ගත්ත විදිහ. අපි බැලුවේ වර්ගමූල 100. අපි දන්නවා 100 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එතකොට මේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම බිඳුව තියෙන්නේ. ඉතින් අපි බලමු අපේ වගුවේ එක ස්ථානයේ ඉලක්කම බිඳුව තියෙන වෙලාවක ඒ සංඛ්‍යාවේ වර්ගමූලයේ එක ස්ථානයේ කීයද? බිඳුවයි. එහෙනම් මම අපේ 100 වර්ගමූලයේ එන සංඛ්‍යාව මේ 100 වර්ගමූලයේ එක ස්ථානයේ අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕන. මම ඒක දැම්මා. ඊට පස්සේ බලන්න අපි 100 ස්ථානයේ දිහා. මෙතන 100 ස්ථානයේ 1යි. එහෙනම් එකේ වර්ගමූලය හොයාගන්න එක 1යි. එහෙනම් ඒක මෙතනට දානවා. ඒ කියන්නේ අපේ වර්ග සංඛ්‍යාවේ දස ස්ථානයට දානවා. එහෙනම් මෙන්න අපේ උත්තරේ 100 වර්ගමූලය 10යි. පැහැදිලිද ඔයාලට? එහෙනම් මම තව සංඛ්‍යාවක් ගන්නවා. ඒ වගේ බිඳුව තියෙන තව සංඛ්‍යාවක් මම ගන්නවා 400. හරි. 400 වර්ගමූලයයි අපි දැන් හොයන්න යන්නේ. එහෙනම් 400 අග තියෙන්නේ බිඳුව. එහෙනම් අග බිඳුව තියෙනවා නම් එයාගේ වර්ගමූලයේ එක ස්ථානීය බිඳුව වෙන්න ඕන. මම එතනින් දාන බිඳුව. හරි. එහෙනම් දැන් අපේ 100 ස්ථානයේ 4 තියෙන්නේ. 4 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. 4 වර්ගමූලය 2යි. එහෙනම් මම මෙතනට 2 දානවා. හරි පුංචි යාළුවෝ. මෙන්න අපිට ආවා 400 වර්ගමූලය 20යි කියලා. හරිද? එතකොට අපිට පුළුවන් 10 ගුණාකාරයක් විදිහට තියෙන සංඛ්‍යාවක වර්ගමූලය මෙන්න මේ විදිහට ගන්න. හරිද? එතකොට අපි දැන් හෙව්වා අපේ එක ක්‍රමයකින් කොහොමද සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්නේ කියලා. අපි යන් මේ ක්‍රමයෙන් තවත් ගානකට හෝ ගණන් දෙකකට අපි යන් එහෙනම් අපේ ඔන්න මම තව වර්ගයකින් කියන්නේ මේකෙන්ම තව ගණන් දෙකක් ඕගලන්ට හදලා පෙන්නනවා. හරිද? හරි අපි බලමු තව සංඛ්‍යාවක් මේ ක්‍රමයෙන්ම වර්ගමූලය හොයාගන්න විදිය. මම කලින් හදපු ගණන් දෙකේම අකට බිඳුව තිබුණේ. ඒතකොට අපිට ආවේ මේ බිඳුව තියෙන වෙලාවක්. දැන් බලන්න වෙන සංඛ්‍යාවක්. මම ගන්නවා සංඛ්‍යාවක් 961. හරි. 961 වර්ගමූලයයි අපි දැන් හොයන්න යන්නේ. අපි මෙන්න මේ වගුව පාවිච්චි කරන ක්‍රමයෙන්. එතකොට 961 එක ස්ථානය 1 තියෙන්නේ. එක ස්ථානයේ 1 තියෙනවා නම් අපේ වගුවේ තියෙනවා පූර්ණ වර්ගයේ එක ස්ථානයේ 1 වෙච්ච වෙලාවක එයාගේ වර්ගමූලයේ එක ස්ථානය 1 හෝ 9 වෙන්න ඕන කියලා. අපිට කලින් ආවේ බිඳුව. ඊනම් බිඳුවම තමයි. දැන් අපිට කියනවා 1 හෝ 9 වෙන්න ඕන. අපේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 1 නම් එයාගේ පිළිතුර ලෙස හම්බ වෙන වර්ගමූල සංඛ්‍යාවේ එක ස්ථානය 1 හෝ 9 වෙන්න ඕන. අපි මේ දෙකම ලියා ගන්නවා. එක්ක 1 වෙන්න ඕන, එක්ක 9 වෙන්න ඕන. දැන් අපි බලනවා අපේ 100 ස්ථානය දිහා. 100 ස්ථානයේ 9 තියෙන්නේ. 9 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. අපි දන්නවා 9 වර්ගමූලය 3යි. 9 වර්ගමූලය 3යි නම් මම මෙතනට දානවා 3, මෙතනටත් දානවා 3. එහෙනම් ඔන්න අපිට හම්බ වෙනවා මේ 961 වර්ගමූලය 31 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 39 වෙන්නත් පුළුවන්. අපි හරියටම හොයාගන්න ඕන 31ද 39ද කියලා. එහෙනම් මම 31ෙන්ම වැඩි කරනවා. 31 වැඩි කරාට පස්සේ මට එනවා 1 වරක් 1 1යි, 1 වරක් 3 3යි, 3 වරක් 1 3යි, 3 වරක් 3 9යි. දීර්ඝ ගුණ කිරීමක් තියෙන්නේ. දැන් 1යි, 3යි 3යි 6යි, මෙතන 9යි. ඔන්න අපිට ආව උත්තරේ 961යි. එහෙනම් 961 වර්ගමූලය අපිට හම්බුණා 31යි කියලා. 961 වර්ගමූලය 31යි. එහෙනම් ඒක 39 නෙමෙයි. ඔන්න අපිට පුළුවන් මේ දෙකින් එකක් තෝරගන්න. අනිවාර්යෙන් ගැළපෙන එක තෝරගන්න. මෙතනින්. ඒතර අපි මුලින්ම ආවේ අපිට 961 දුන්නේ. ඒක එක ස්ථානයේ 1යි. ඉතින් එක ස්ථානයට අදාළව වර්ගමූලයේ ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. 1 හෝ 9. අපි මේ දෙක ලියාගත්ත 1 හෝ 9 කියලා. අපි වැළුවේ 100 ස්ථානයේ දිහා. 100 ස්ථානයේ 9යි. 9 වර්ගමූලයේ 3යි. එහෙනම් අපි මේ දෙන්නට 3 ඉලක්කම් දෙකක් ලිව්වා. පස්සේ අපි ගුණ කරලා බැලුවා හරියටම කොයිකද කියලා හොයාගන්න. එහෙනම් ඔන්න අපි 961 වර්ගමූලය හෙව්වා. අපි ඊට පස්සේ බලමු තව සංඛ්‍යාවක්. මම ගන්නවා තව සංඛ්‍යාවක්. අපි බලමු 484. 484. එතකොට මෙන්න 484 වර්ගමූලයයි අපි හොයන්න යන්නේ. එක ස්ථානයකට තියෙන්නේ 4. ඊන අපි බලනවා 4ට අදාළ ඉලක්කම් මොනවාද? 2 සහ 8. ඊනම එක මෙතනින් ලියනවා. එක්ක 2, එක්ක
8 කියලා. ඊට පස්සේ අපි බලන්නේ එක මේ සියස්ථානයේ දිහා. සියස්ථානයේ ඉලක්කම 4 තියෙන්නේ. සියස්ථානයේ 4. 4 කියන්නේ පූර්ණ වර්ගයක්. 4 පූර්ණ වර්ගයේ 2යි. වර්ගමූලය වෙන්නේ 2යි. එහෙනම් මම මෙතනින් ලියනවා 2. මෙතනටත් ලියනවා 2. මම දැන් මේක ගුණ කරලා බලනවා අපිට හරියටම තෝරගන්න ඕනේ කවුද කියලා. 22 22කින් ගුණ කරනවා. 2 වරක් 2 4යි. 2 වරක් 2 4යි. 2 වරක් 2 4යි. එතන 2 වරක් 2 4යි. එකතු කරාම 4යි 8යි 4යි. ඊනම් මෙන්න 484යි අපේ මෙයාගේ වර්ගමූලය. එහෙනම් 484 වර්ගමූලය වෙන්නේ 22යි. 22යි 484 වර්ගමූලය වෙන්නේ. දැන් අපි මෙතනදී කතා කරේ එක ස්ථානය හොයාගන්න පුළුවන් වගුවෙන් සහ සියස්ථානීය පූර්ණ වර්ගයක් වෙච්ච සංඛ්‍යාවක වර්ගමූලය. දැන් අපි බලමු පූර්ණ සංඛ්‍යාවක පූර්ණ සියස්ථානය මේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ සියස්ථානය පූර්ණ වර්ගයක් නොවුනොත් අපි කොහොමද එයාගේ වර්ගමූලය හොයාගන්නේ කියලා. හරි පුතේ. මම ඊට පස්සේ ගන්න සංඛ්‍යාව 361. මොනවා සංඛ්‍යාව ලියනවා 361. අපිට ඕන 361 වර්ගමූලය හොයාගන්න. එතකොට මම හොයනවා අපි වගුවෙන් බලනවා මෙයාගේ එක ස්ථානයේ එක තියෙන්නේ. එන එක ස්ථානයේ එක තියෙනවා නම් මෙයාගේ වර්ගමූලයේ එක ස්ථානය 1 හෝ 9 වෙන්න ඕන. මම ඒක ලියනවා. 1 9. දැන් මෙයාගේ සියස්ථානීය පූර්ණ වර්ගයක් නෙමෙයි. සියස්ථානීය 3. 3 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ඒ වගේ වෙලාවක හොඳට මතක තියාගන්න දුවේ පුතේ අපි මෙතන ගන්නේ මෙයාට වඩා කුඩා ආසන්නම පූර්ණ වර්ගය මොකක්ද කියලා. එතකොට 3ට වැඩිය අඩු පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ 2 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් 1 1 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් මෙයාට ආසන්නම අඩුම පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ 1. එයාගේ වර්ගමූලය 1යි. එහෙනම් මම මෙයාගේ ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව 1 වෙන්නේ 1ේ වර්ගමූලය හම් වෙන්නේ 1යි. එහෙනම් මම මෙතනටත් 1 ලියනවා. මෙතනටත් 1 ලියනවා. දැන් අපි වැඩි කරලා බලනවා. 11 11න් වැඩි කරාම 1 වරක් 1 1යි 1 වරක් 1 1යි 1 වරක් 1 1යි එතන 1යි. එකතු කරාම 1යි 2යි 1යි 121යි. නැහැ. ඉතින් අපි මේක වැඩි කරලා බලනවා. අනිවාර්යෙන් මේක වෙන්න ඕන උත්තරේ. අපි වැඩි කරලා බලමු. 19 19 9 වරක් 9 81කින් 1යි 8ක් ඉතිරි 9 වරක් 1 9යි 9යි 8යි 17යි 1 වරක් 9 9යි 1 වරක් 1 1යි. අපි එකතු කරනවා 1යි 17යි මෙතන 6යි මෙතන ඉතිරි 1යි මෙතන 3යි. ඔන්න 361යි. එහෙනම් 361 වර්ගමූලය අපිට හම්බ වෙනවා 19යි කියලා. හරිද? එතකොට හරි. මෙන්න අපි දැන් 361 වර්ගමූලය හෙව්වා. ඊට පස්සේ අපි තව සංඛ්‍යාවක් ගන්නවා. මම ගන්නවා 625. 625. හරි. අපි දැන් හොයන්න යන්නේ 625 වර්ගමූලය. මම බලනවා මෙයාගේ එක ස්ථානීය 5 තියෙන්නේ. එක ස්ථානීය 5 තියෙනවා නම් එයාගේ වර්ගමූලය එක ස්ථානීය අනිවාර්යෙන් 5 වෙන්න ඕන කියලා අපිට වගුවේ දීලා තියෙනවා. එහෙනම් මම මෙතනින් ලියනවා අනිවාර්යෙන් 5යි. එක ස්ථානීය ඉලක්කම 5යි. දැන් අපි බලන්නේ සිය ස්ථානයේ දිහා. පූර්ණ වර්ගයක් නෙමෙයි. ඉතින් මෙතන හදන ගණන් වල පූර්ණ වර්ග නෙමෙයි ඒක. 6 තියෙන්නේ. 6ට ආසන්නම අඩුම පූර්ණ වර්ග සංඛ්‍යාව අපි දන්නවා 4. 4 තමයි මෙයාගේ ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් 4ේ වර්ගමූලය. මෙයාගේ ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව 4. එයාගේ වර්ගමූලය 2යි. එහෙනම් අපි ඒක වෙතන්ට දානවා 2යි. එහෙනම් ඔන්න 625 වර්ගමූලය 25යි. ඔයගලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අච්චු පොතේ අභ්‍යාසෙ තියෙන මෙන්න මේ වර්ගයෙන් හදන්න තියෙන ගණන් ටික ඔක්කොම හදලා මේ ක්‍රමේ තව පුරුදු වෙන්න. මේ අපි වර්ගමූලය හෙව්වා අපේ මෙන්න මේ වගුව. එහෙම නැත්නම් සංඛ්‍යාවක පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානීයේ ඉලක්කම සහ සිය ස්ථානීයේ ඉලක්කම සම්බන්ධ කරගෙන සංඛ්‍යාවක අපි පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හෙව්වා. තව අපිට එකම එක ක්‍රමයක් තියෙනවා මේ විදිහට වර්ගමූලය හොයාගන්න. මේ ක්‍රමෙන් නෙමෙයි නම් තව එකම එක ක්‍රමයක් තියෙනවා. අපි යන් අපේ ඊළඟ ක්‍රමයට කොහොමද සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්නේ කියලා. හරි පිටියාලු. ඔන්න දැන් අපි කරන්න හදන්නේ අපේ ඊළඟ ක්‍රමෙන්. අවසානම තියෙන ක්‍රමෙන් සංඛ්‍යාවක පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්න විදිය. අපි බලමු මේ ක්‍රමයටත් ගිහිල්ලා. මේක මෙත් හරි ලේසි අපිට ඉගෙන ගන්න. අපි හොයනවා සංඛ්‍යාවක්
අපිට හොයන්න කියනවා 576 වර්ගමූලය. 576 වර්ගමූලය. මෙතනදී අපි දැනගෙන ඉන්න ඕන පූර්ණ වර්ග සංඛ්‍යා 10 ගුණාකාර වලින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා. එතකොට මම මෙතන අයිනෙන් ලියා ගන්නවා අපිට හම්බ වෙනවා 100 පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ආයි අපිට හම්බ වෙනවා 400 පූර්ණ වර්ග සංඛ්‍යාවක්. 100 කියන්නේ 10 වර්ගය. 400 කියන්නේ 20 වර්ගය. එතකොට ආයි අපිට හම්බ වෙනවා 900. 900 කියන්නේ 30 වර්ගය. මෙන්න මේ තුන දැනගත්තා නම් අපිට හොඳටම ඇති. අපි මේ සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න. එතකොට මම දන්නවා 576 ඉන්නේ. මෙන්න මේ සංඛ්‍යා තුනේ මොන සංඛ්‍යා දෙක අතරද? 576 ඉන්නේ 400යි 900යි අතර. එහෙනම් මම මේක දෙපැත්තෙන් ලියන මේ සංඛ්‍යා දෙක 400 මේ පැත්තේ මම ලියනවා 900. මෙන්න මේ දෙක අතර තමයි ඉන්නේ. මම මේවටත් වර්ගමූල ලකුණ දානවා. එතකොට 400 වර්ගමූලය අපි දන්නවා 20යි. 900 වර්ගමූලය 30යි. දැන් ඕගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ? 576 වර්ගමූලය ගැන මතක තියාගන්න. 400 වර්ගමූලය 20යි 900 වර්ගමූලය 30යි නම් 576 වර්ගමූලය අනිවාර්යෙන් 20යි 30යි අතර ඉන්න ඕන. 20යි 30යි අතර ඉන්න නම් අනිවාර්යෙන් ඒක 20 ගාණක් වෙන්න ඕන. 20 ගාණක්. ඒ කියන්නේ එයාගේ දසස්ථානීය ඉලක්කම අනිවාර්යෙන් 2 වෙන්න ඕන. මොකද මේක 21 හෝ 29 අතර තියෙන සංඛ්‍යාවක් වෙන්න ඕන. 20 වෙන්න බෑ 20 400යි 900 වෙන්න බෑ ඒක 30යි 30 වෙන්න බෑ 900යි. එහෙනම් මේ දෙක අතර තියෙන සංඛ්‍යාවක් වෙන්න ඕන. එහෙනම් අපිට දසස්ථානයේ හම්බුණා 2යි. දැන් අපි බලමු මෙයාගේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ දිහා. එක ස්ථානයේ 6 තියෙන්නේ. එක ස්ථානයේ 6 තියෙනවා නම් මෙන්න එක ස්ථානයේ 6 ඊනම් එයාගේ වර්ගමූලයේ එක ස්ථානයේ 4 හෝ 6 වෙන්න ඕන. එහෙනම් මම ලියනවා මෙතනට එක්ක මේක 4 වෙන්න ඕන. එහෙම නැත්නම් මෙයා 26 වෙන්න ඕන. 24 වෙන්න ඕන. එහෙම නැත්නම් 26 වෙන්න ඕන. අපි මේක හරියටම හොයාගන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරලා බලමු. මම ගුණ කරනවා 24 24න්. 24 24න්ම ගුණ කරනවා. 4ක් 4 16න් 6 එකක් ඉතිරි. 4ක් 2 8යි 1යි 9යි. දෙවරක් 4 8යි. දෙවරක් 2 4යි. එකතු කරනවා 6යි 9යි 7යි 9යි 8යි 17න් 7යි එකක් ඉතිරි 576යි. එහෙනම් 576 වර්ගමූලය ඔන්න අපිට හම්බුණා 24යි කියලා. මෙන්න ඊළඟ ක්‍රමේ. මම මේක අයියාට තේරුම් කරලා දෙන්නම්. අපිට දුන්නේ 576 වර්ගමූලය හොයන්න කියලා. ඒතර අපි දන්නවා 576 ඉන්නේ 400යි 900යි අතර. 400යි 900යි කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක් 10 ගුණාකාර වලින් එන. එහෙනම් 400 වර්ගමූලය 20යි 900 වර්ගමූලය 30යි. ඒ කියන්නේ 576 වර්ගමූලය තියෙන්න ඕන 20යි 30යි අතර. ඒ කියන්නේ 20 ගාණක්. හොඳට මතක තියාගන්න 20 ගාණක්. 20 ගාණක් කියන්නේ එයාගේ දසස්ථානීය ඉලක්කම 2 වෙන්න ඕන. එහෙනම් අපි එක ස්ථානීය ඉලක්කම අපේ වහුවෙන් බලනවා. මෙයාගේ පූර්ණ වර්ගයේ අවසාන ඉලක්කම කියන්නේ එක ස්ථානීය ඉලක්කම 6 තියෙන්නේ. 6ට අදාළ වෙන 6 තිබුණොත් පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ 6 තිබුණොත් ඒකට අදාළ වර්ගමූලයේ එක ස්ථානයේ 4 හෝ 6 වෙන්න ඕන. එහෙනම් 4 හෝ 6 වෙන්න ඕන. අපි මේ සංඛ්‍යා දෙකම ලියන. ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය එක 24 වෙන්න පුළුවන් නැත්නම් 26 වෙන්න පුළුවන්. අපි හරියටම වැඩි කරලා බලමු. කොයිකද වර්ගමූලය ඉන්නේ කියලා අපිට හම්බ වෙනවා 24 24න් වැඩි කරාම 576 කියලා. ඒ කියන්නේ 576 වර්ගමූලය 24යි. අපි බලමු මේ જાතිය තවත් ගාණක් හදලා කොහොමද ඒක අපි හොයාගන්නේ කියලා. හරි එහෙනම් අපි ඊළඟට ගන්න සංඛ්‍යාව 289. 289 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. 289. මෙන්න අපේ සංඛ්‍යාව 289. අපි මෙයාගේ වර්ගමූලයයි දැන් හොයන්න යන්නේ. 289. මෙයා ඉන්නේ මොන සංඛ්‍යා දෙක අතරද මෙතනින්? 100යි 400යි අතර තමයි 289 ඉන්නේ. මං ඊනම් එක ලියනවා මේ පැත්තේ 100. එයාගේ වර්ගමූල ලකුණ දානවා මම. 100 වර්ගමූලය 10යි. මේ පැත්තෙන් ඉන්නේ 400. එහෙනම් එයාගේ වර්ගමූලය 20යි. එහෙනම් අපිට තේරෙනවා 289 ඉන්න ඕන 10යි 20යි අතර. ඒ කියන්නේ මෙයාගේ එක ස්ථානය 1 වෙන්න ඕන. 1 වෙන්න ඕන. දසස්ථානය. දසස්ථානයේ 1 වෙන්න ඕන. මෙයා ඉන්නේ 10යි 20යි අතර. දසස්ථානයේ 1 වෙන්න ඕන. එහෙනම් මම
දස ස්ථානයේ දානවා 1යි. එහෙනම් අපි මෙයාගේ එක ස්ථානයේ හොයාගන්න ඕන. මෙයාගේ එක ස්ථානයේ හොයාගන්න මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එයාගේ එක ස්ථානයේ 9 තියෙන්නේ. අපි වගුවෙන් බලනවා පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ 9 නම් එහෙනම් එයාගේ වර්ගමූලයේ එක ස්ථානය එක්ක 7 වෙන්න ඕන. එහෙම නැත්නම් 3 වෙන්න ඕන. මම මෙතනින් ලියනවා. එක්ක 17. එහෙම නැත්නම් 13. මෙන්න මේ දෙකෙන් එකක් තමයි මෙයාගේ වර්ගමූලය වෙන්නේ. අපි වැඩි කරලා බලමු. 17 17. එක් වරක් 7 නේ 7ක් 7 49 9යි. 4ක් ඉතිරි 4ක් 1 7යි 4යි 11යි. එක් වරක් 7 7යි. එක් වරක් 1 1යි. එකතු කරනවා 9යි 7යි 1යි 8යි 2යි. මෙන්න අපිට ආවා 289 ආවේ අපිට 17 17න් වැඩි කරාම. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න 289 වර්ගමූලය වෙන්නේ 17 කියලා. ඔන්න අපි කතා කරා ඕගොල්ලන්ගේ 8 වසර ඔයාලට අමාරුයි කියලා කියන තේරෙන්නේ නැහැ කියලා කියන වර්ගමූලයේ පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා අපි අද. දැන් ඕගොල්ලන්ට පුළුවන් අපි මේ කියා දීපු හැම ක්‍රමයකින්ම පූර්ණ වර්ගයක වර්ගමූලය හොයාගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අච්චුපොතේ තියෙන අභ්‍යාසවල තියෙන ගණන් ටික නැවත වාරයක් මේක කරන්න. නැවත වාරයක් මේ වීඩියෝ එක බලලා කරන්න. ඒත් අපහැදිලි නම් අනිවාර්යෙන් නැවත වාරයක් මේ වීඩියෝ එක බලන්න. මම හිතනවා ඕගොල්ලන්ට දෙපාරක් මේ වීඩියෝ එක බලන්න ඕන වෙන එකක් නැහැ කියලා. මොකද අපි ඊටාම සරලව පැහැදිලිව ඕනම කෙනෙකුට තේරෙන විදිහට මේ අභ්‍යාසය කරා. අපි මේ ගණන් ටික හැදුවා, විස්තර කරා. එහෙනම් ඔයගලන්ට පුළුවන් දැන් මේකෙන් ගණන් හදලා මේක කොහොමද සංඛ්‍යාවක පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයාගන්නේ කියලා තවත් හොඳට ප්‍රගුණ කරගන්න. එහෙනම් දුවේ පුතේ ඔන්න අපේ පාඩම ඉවරයි. අපි කතා කරේ වර්ගමූලය කියන මාතෘකාව. ඒකේ අපි කතා කරා පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ මොනවාද? පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ මොනවාද? අපි ප්‍රථමක සංඛ්‍යාත් කතා කරා. එතකොට අපි පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය හොයන විදිය ආකාර 3ක් අපි ඉගෙන ගත්තා. එතකොට ඔන්න යාගේ 8 වසර පාඩම අපි වර්ගමූල පාඩම සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ SL Master Maths YouTube නාලිකාව. මම මේකේ ඕගොල්ලන්ගේ හැම මාතෘකාවකටම අදාළ වීඩියෝ එකක් දානවා. ඕගොල්ලෝ මාව subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඒගොල්ලන්ටත් මේක උදව්වක් වෙයි. කවුරුත් තේරෙන්නේ නැතිලා මේක හිටියොත් ඔයාට පුළුවන්. මගේ වීඩියෝ එක බලලා තියෙන්නේ. ඔයාට පුළුවන් මේ පාඩම යාට කියලා දෙන්න මෙන්න මේ විදිහටයි එන්නේ කියලා. එහෙනම් ඔන්න අපි හමු වෙමු අපේ අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලන්ගේ අලුත් පාඩමකින්. හැමෝටම ආයිබෝවන් සුබ දවසක්. Mm-hmm.